අද වීඩියෝ එකේදී මේ threads වලම දෙවෙනි part එකේ අපි කතා කරන්න යන්නේ thread synchronization ගැන. thread synchronization. අපි මුලින්ම බලමු concept wise මොකක්ද මේ thread synchronization කියලා කියන්නේ. මම example එකකින් පටන් ගන්නම් thread synchronization වලට එන්න කලින් මෙන්න මේ විදිහට. දැන් හිතන්න මගේ එක resource එකක් තියෙනවා. example එකම ගන්නම් මෙතන මගේ resource එකක් තියෙනවා මගේ file එකක් තියෙනවා text file එකක් ඊට පස්සේ මේ තියෙන්නේ එක thread එකක් මේ තියෙන්නේ අනිත් thread එක මෙතනදී වෙන්නේ එක thread එකක් මොකක් හරි calculation එකක් කරලා එයා return කරන value එකක් හිතන්න මෙතනින් කරන්නේ values දෙකක එකතුවක් 5 දාන 6 එතනින් එළියට රිටර්න් කරනවා 11 කියන එක රිටර්න් කරනවා ඊට පස්සේ මෙයා මේ වැලියු එක අරගෙන ඒකෙන් අඩු කරනවා 3ක් හරිද එතකොට 8යි කියලා එළියට දෙනවා මෙන්න මේ process එක වෙන්නේ මෙන්න මේ process එක තමයි වෙන්නේ මෙතනදී මුලින්ම මෙතනින් එළියට දෙන ගාන මෙතනින් එළියට රිටර්න් කරන වැලියු එක මෙයා අරගෙන එතනින් තමයි 3ක් අඩු කරන්නේ ওই විදියට continuously වෙනවා හැබැයි අනිවාර්යෙන්ම මෙන්න මේ ගාන එළියට ආවට පස්සේ තමයි මෙයා මේ වැඩේ කරන්නේ. දැන් හිතන්න thread එකකදී ඉස්සෙල්ලා මම පෙන්නපු විදිහට උදාහරණ වලින් thread එකකදී අපිට කියන්න බෑ මෙයා අපිට define කරන්න බෑ මෙයා මුලින්ම වෙන්නේ මෙයා තමයි මෙයා වෙන්නකම් මෙයා ඉන්න. ඒ විදිහට දැන් අපි කලින් විදිහට define කරලා තිබ්බේ නැහැ. එතකොට දැන් අපිට ওই ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ value එක ගන්න මෙයා මෙතන ඉවන්නක ඉන්න ඕනේ. ඔන්න ඕකට තමයි අපිට thread synchronization එක ඕනේ වෙන්නේ. දැන් මෙතනදී වෙන්නේ 5 දාන 6 කියන මෙතනින් කොහොම හරි value එකක් calculate කරලා මෙයා මේ text file එකේ save කරනවා. හරිද? මෙයා text file එකේ save කරනවා. save කරලා ඉවරලා ඒ save කරපු value එක මෙයා ගන්නවා. හරිද? thread දෙකක් විදිහට මෙයා දෙව්වට මෙයා කොහොම හරි මෙයාගේ වැඩේ ඉවන්නකම් ඉන්න ඕනේ. මේක continuously වෙනවා. continuously වෙනවා කියලා කියන්නේ මෙයාගේ වැඩේ මෙයා එකතුවක් කරනවා මෙහෙට දෙනවා මෙතනින් මේක එළියට දෙනවා. ඒ විදිහට continuously වෙන්න ඕනේ. එතකොට මේ thread එකේ වැඩේ මේ කැලල ඉවර වෙනකන් මෙයා ඉන්න ඕනේ. පොඩ්ඩ වෙලාවක්. එක රවුන්ඩ් එකක්. ඒ කියන්නේ මෙයාගේ පළවෙනි රවුන්ඩ් එක පටන් ගන්න මෙයාගේ පළවෙනි රවුන්ඩ් එක ඉවරනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ දැන් හිතන්න මෙයාට කලින් මෙයා පටන් ගන්නවා. එතකොට මෙයාට ගන්න වැලියු එක මෙයාගේ සේව් වෙලා නැහැ. ඔන්න ඔය ප්‍රශ්න හින්දා අපිට thread synchronization එක ඕනේ වෙනවා. දැන් බලමු thread synchronization එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් අර විදිහටම මගේ මෙතන text file එක තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මගේ එක thread එකක්, මෙතන තියෙනවා එක thread එකක්. මම කියනවා මෙතන තියෙනවා lock එකක් කියලා එකක්. ඒ කියන්නේ මේ resource එක මට lock කරන්න පුළුවන් මේ resource එක. මේ text file එක මම lock කරනවා. lock එකක් දාගන්නවා. ඊට පස්සේ මෙයා වැඩ කරන්න පටන් ගත්ත ගාම මෙයා හිතන්නේ මෙයා වැඩ ගන්න පටන් ගන්නවා. මෙයා වැඩ ගන්නකොටම මෙයා මේ ලොක් එක අරගන්නවා. මෙයා ගාව දැන් මෙන්න මේ ලොක් එක තියෙනවා. එතකොට මේක ලොක් වෙලා තියෙන්නේ. මේක දැන් මෙයා ගාව තියෙන්නේ. එතකොට දැන් හිතන්න මෙයා මේක ඇක්සස් කරන්න හදනකොට මෙයාට ඇක්සස් කරන්න බෑ මොකද ලොක් එක තියෙන්නේ මෙයා ගාව. මෙයාට මේ ආයි කියන්නම් මෙයා මේ ෆයිල් එක ඇක්සස් කරන්න හදද්දී මෙයාට ඇතුළට යන්න බෑ මොකද මේ පාර වහලා. මෙයාට යන්න බෑ. යන්න බැරි මෙතන ලොක් එකක් දාලා වහලා තියෙනවා. මේ ලොක් එක මෙයා ගාව තියෙන්නේ. මෙයාට අරින්න පුළුවන් මෙයාට විතරයි මේ ෆයිල් එක ඇක්සස් කරන්න පුළුවන්. දැන් මෙයා මේ ෆයිල් එක ඇක්සස් කරනවා නම් ඇක්සස් කරන්න පුළුවන් හින්දා මෙයාගේ වැඩේ කරනවා. මෙයා try කරනවා මෙයා ඇක්සස් කරන්න. ඒ කියන්නේ හිතන්න දැන් මෙයා මුලින්ම වැඩේ පටන් ගන්නවා කියලා. කළත් දැන් මෙයා ගාව තමයි ලොක් එක තියෙන්නේ. synchronize කියන එක දැම්ම ගාම මෙයා ලොක් එක මෙයා ඉල්ල ගන්නවා. මෙයා ගාව තමයි මෙයා දැන් ඇක්සස් කරනවා. ඇක්සස් කරන්න බෑ. මෙයා මෙහෙම ඇක්සස් කරන්න try කරනවා ඇක්සස් කරන්න බෑ. දැන් මෙයා ගාවට එනවා. මෙයා ගාවට ඇවිල්ලා මෙයාගේ වැඩේ මෙයා නිදහසේ කරනවා. 5 දාන 6 කළා මෙයා මේ text file එක save කරනවා. save කරලා ඉවර වුණාට පස්සේ තමයි මේ lock එක මෙයා අයින් කරන්නේ. save කරලා ඉවර වුණාට පස්සේ මේ lock එක මෙයා අයින් කරනවා. ඊට පස්සේ මේ path එක මෙයා යනවා. ඔන්න දැන් මෙයා save කරලා ඉවරයි. ඉවර වුණාට පස්සේ මේ පුළුවන් දැන් මෙයා try කරලා create කරනවානේ. ඇරිච්ච ගමන් මේ lock එක ඇරිය ගමන් මෙයා මේ පැත්තට access කරනවා. ඊට පස්සේ මේක ඇරි වුණ ගමන් මෙයාට access කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයා මේ file එක ගන්නවා මෙයා ගාවට. ඒ කියන්නේ දැන් මෙයාට access කරන්න path එක හැදුනේ මෙයාට chance එක දුන්නේ හින්දා. ඒ කියන්නේ
දැන් මෙයා පාත් එක ඇරිලා මෙයාට දෙන මෙයා සේව් කරගත්තා. සේව් කරලා ඇරුණාට පස්සේ මෙයාට පාත් එක අරිනවා. දැන් මේක සේව් වෙලා තියෙනවා. දැන් ඔන්න අරගෙන මෙයා වැඩේ කරනවා. ඔන්න ඔය විදිහට තමයි thread synchronization වල theory එක වෙන්නේ. දැන් ඉස්සෙල්ලා මං කිය විදිහට උදාහරණ ගත්තොත් මගේ method එකක් තියෙනවා. මම print කරන්න ඕනේ එකේ ඉඳලා 5ට කියන්නකො. 4 5. මම එකේ ඉඳන් 5ට print කරන්න ඕනේ. හරිද? මෙතනදී මම thread දෙකකින් මං ඉස්සෙල්ලා විදිහට use print කළොත් මෙතනදී වෙන්නේ මට හරියට පිළිවෙලට කියන්න බෑ. එක්කෝ මට print output එක මං ගත්තොත් output එක ගත්තොත් 1 1 2 3 2 ඔය විදිහට පිළිවෙලක් නැතුව මෙහෙම print වෙනවා. දැන් හිතන්න මට මුලින්ම ඕනේ මේ එක class එකක් මගේ වෙනම class එකක් තියෙනවා print කියලා class එකක්. print කියලා class එකක් ඒ class එකේ තියෙනවා මේ විදිහට print කරගන්න method එකක්. හරිද? ඒ method එක run කරනවා මම මේකෙනුත් run කරනවා මේකෙනුත් run කරනවා. එන්න මේ විදිහට run කරනොත් මේ විදිහට පිළිවෙල නැතුව run වෙනවා. හැබැයි දැන් මම thread synchronization වලදී ගත්තොත් මම මේ method එක synchronize කළොත් මට වෙන්නේ මෙයාගේ lock එක මෙයාගේ තියෙන lock එක මගේ lock එකක් තියෙනවා මුලින්ම මෙයා access කළොත් මෙයාට lock එක දෙනවා. ඔයාලගේ lock එක මෙයාගේ path එක වහනවා. මෙයාට යන්න බෑ. එතකොට මෙයාගේ වැඩේ මෙයා ඔක්කොම මේ method එකට අදාළ ටික මේ method එක තමයි lock කරගන්නේ. මෙයා මේ method එක lock කරනවා. මේක lock කළාම මෙයාට මේකට access කරන්න බෑ. මේ lock එක දැන් තියෙන මෙයා ගාව ඊට පස්සේ මෙයා මේකට ඔක්කොම access කරනවා. 1 2 3 4 5 කියන එක print වෙනවා. ඊට පස්සේ මෙයා lock එක release කරනවා. ඊට පස්සේ මෙයා ගාවට එනවා lock එක. දැන් මෙයා ගාව තමයි lock එක තියෙන්නේ. දැන් lock එක තියෙන්නේ මෙයා ගාව. ඊට පස්සේ මෙයා මෙහෙ path එක වහනවා. දැන් මෙයා මේ පැත්තට access කරනවා. 1 2 3 4 5. ඒ කියන්නේ කවුරු හරි thread එකක් මොකක් හරි object එකක්. ඒ කියන්නේ lock කරන්නේ මොකක් හරි වස්තුවක්නේ. දැන් මෙතන මේ method එක තමයි මම lock කරන්නේ. මේ method එකක්. එතකොට මොකක් හරි code block එකක්. මේ code එක මේ විදිහට code එකක් තියෙනවා නම් ඒ block එක මට අල්ලලා lock කරන්න පුළුවන්. එතකොට මම මුලින්ම මේකට access කළොත් මේ code block එකට මම access කරනවා නම් මේක මට විතරක් lock වෙනවා. මේකේ වැඩේ ඉවර වෙනකම් මේ block එකට වෙනාට access කරන්න බෑ. ඔන්න ඔක තමයි concept එක. මේ code block කියන එක මම තාම චුට්ටක් පැහැදිලි කරන්න. මගේ public class print කියලා class එකක් තියෙනවා. ඒකේ මගේ method එකක් තියෙනවා public void print කියලා method එකක් තියෙනවා. ඒ method එකේදී වෙන්නේ අර විදිහට for loop එකක් ඇවිල්ලා අර විදිහට print වෙනවා. හරිද? for loop එකෙන් අර විදිහට print වෙනවා. එතකොට මේ තියෙන්නේ මගේ එක thread එකක්, මේ තියෙන්නේ අනිත් thread එක. මෙතනදී මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට thread synchronization එකකදී මම මේ method එක synchronize කළොත් මට පුළුවන් මේ method එක. ඒ කියන්නේ මේක වස්තුවක්. මේ වස්තුව මම මේ ටික මම synchronize කළොත් මම මෙතනින් දානවා synchronize කියන tag එක. synchronize කියන එක දැම්මම මෙතනදී වෙන්නේ මම මෙයා හෝ මෙයාගේ කියන මුලින්ම access කරනවා. ඊට මෙයා මුලින් access කරනවා කියලා. access කරපු ගමන්ම lock එක මෙයා ගාවට එනවා. මේ path එක වැහෙනවා. මෙයාට access කරන්න බෑ. මෙයා මේ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ lock එක release කළා මෙයා දෙන මේ path එක අරලා මෙයාට දෙනවා lock එක. ඊට පස්සේ මේ path එක වහනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම එනවා. ඔන්න ඔයගේ වැඩක් තමයි වෙන්නේ. ඊට පස්සේ දැන් බලමු අපි code block එකක් කියලා කියන්නේ මොකද්ද? හිතන්න මගේ method එකක් තියෙනවා public void print කියලා මම මෙතන s out එකක් දාගෙන ඊට පස්සේ මෙතන තාම මගේ code blocks ටිකක් යනවා. මම synchronize කරන්නේ මෙන්න මේ කැල්ල. මේ මගේ method එකට මම synchronize කරන්නේ මෙන්න මේ block එක. ඒක විතරක් block එක විතරක් මම synchronize කළොත් මෙතනදී මේ thread එකට මේ එක thread එකක් මේ අනිත් thread එක මේගොල්ලන්ට parallelly මෙයාව access කරන්න පුළුවන්. උඩ ටික ඔය යට ටික access කරන්න පුළුවන්. මෙන්න මේ block එක මම access කරන්න හදපු ගමන් මෙයාට lock එකක් වැටෙනවා. මෙයාට එතකොට මේ block එකට access කරන්න බෑ. හැබැයි මේකට access කරන්න පුළුවන්. මොකද මම lock කරලා තියෙන මේ block එක විතරයි. දැන් හිතන්න මෙයා මුලින්ම මේක execute වෙන්න ගන්නවා. මෙයා මේකට execute වෙන්න ගන්නවා මුලින්ම මේක print වෙනවා.
ඊට පස්සේ පිළිවෙලක් නැහැ ඕන විදිහට වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයා මේකට ඇක්සස් කරනවා. ඊට පස්සේ මේකත් එනවා. ඊට පස්සේ මේකට මුලින්ම ඇක්සස් කරන්න මෙයා නම් ඇක්සස් කරපුවාම ලොක් එක මෙයාට එනවා. ආයි මේකට මෙයාට ඇක්සස් කරන්න බෑ මෙයාගේ වැඩ ඉවරන එක. හැබැයි මෙයාට මේකට ඇක්සස් කරන්න පුළුවන්. ඒ විදිහට මෙයා ලොක් වෙලා තියෙනවා. මේ කෑල්ල ඉදලා මෙයා ලොක් කරගන්නවා. මේකට අදාළ වැඩි ඉවර වුණාට පස්සේ ලොක් එක මෙයාට දෙනවා. ඊට පස්සේ මේ පැත්ත ලොක් වෙනවා. මේ පැත්ත ඇරෙනවා. ලොක් එක ඊට පස්සේ තියෙන්නේ මෙයා ගාව. ලොක් එකේ වැඩි ඉවර වෙනකන් මෙයාට බෑ මේ කෑල්ලට ඇක්සස් කරන්න. ඕක තමයි සරලවම thread වල synchronization එක වෙන්නේ. threads වලට අදාළව මම පළවෙනි example threads වල අද වීඩියෝ එකේ අපි කතා කළේ thread synchronization. එතකොට ඒකට අදාළව මම ඔයගලන්ට පෙන්නන්නම් codings. අපි දැන් බලමු codings වලින් මම මුලින්ම table කියලා class එකක් හදාගෙන මම මේක වලින් මයින් කරන්න. table කියලා class එකක් හදලා මම මේකේ සාමාන්‍ය විදිහට method එකක් දෙනවා void print table ඊට පස්සේ int n ඒක print ඒකේ for loop එකක් දීලා තියෙනවා ඒක දෙන එක මෙතන i වලින් වැඩි වෙන විදිහට මෙතනින් පාස් කරපු n එක ඊට පස්සේ thread sleep එකක් දීලා sleep කරලා තියෙනවා පොඩ්ඩක් තප්ප මිලිසෙකන්ඩ්ස් 400කට my thread 1 එකට යනවා මං ඒ මගේ පළවෙනි thread class එක ඒකේ run එකේ මං කෝල් කරනවා t.print_table 5 කියන එක ඊට පස්සේ thread 2 කියලා එකක් හදලා ඒකේ මං පාස් කරනවා t.printTable t කියලා කියන්නේ table class එකේ object එක. ඒ එන object එක whatever object එක ඒක.printTable කියන එක call කරනවා. හරි. දැන් අපි මම මෙතන test synchronization 1 කියන එක. ඒ කියන්නේ මගේ main method එක. ඒකේ මම call කරනවා table object එක object එකක් හදාගන්න. ඒ object එකට අදාළව my thread 1 thread එක thread class එකක object එකක් හදලා ඒකට pass කරන object එක. මේක object එකට pass කළාට පස්සේ මගේ thread class එකේ මෙතෙන්ට කියන්නේ construct එකෙන් ඇතුළේ variable එකට ඒක assign වෙලා ඒක මම call කරනවා t.printTable කියලා. දැන් බලන්න මේ තියෙන විදිහට මම thread class දෙකෙන්ම හදපු object දෙකට මම pass කරන්නේ එකම table object එක. අර මම කිව්ව synchronization වල අපි synchronize කරන්න ඕනේ එකම resource එක එකම object එක access කරනවා නම් තමයි. දැන් මේ දෙන්නම access කරන එකම object එක. එතකොට දැන් මම මේ දෙන්නව මේක run කරන්නම්. හරි දැන් බලන්න රන් කළාට පස්සේ මෙතන තියෙන විදිහට මම thread class එකෙන් පළවෙනි thread class එකෙන් පාස් කරන 5 කියන එක දෙවෙනි class එකෙන් පාස් කරන 100 කියන එක. එතකොට පළවෙනි thread class එකට අදාළව print වෙන්න ඕනේ 5 10 15 20 25 කියන එක. අනිත් එක 100 200 300 400 500 කියන එක තමයි print වෙන්න ඕනේ. දැන් බලන්න මෙතන තියෙන විදිහට 5 කියන ටික එතකොට මේ ටික මික්ස් වෙලා රන් වෙලා තියෙනවා. දැන් පළවෙනි thread එක ඊට පස්සේ දෙවෙනි එකට ගිහිලා තියෙනවා, තුන්වෙනි එකට ගිහිලා තියෙනවා. මොකද මෙතන synchronization නැහැ. සාමාන්‍ය thread එකක් විදිහට තමයි thread එකක් විදිහට රන් වෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට context switching වලින් කියන්නේ මෙයාට මුලින්ම milliseconds පළවෙනි thread එකේ millisecond එකක් යනවා. ඊට පස්සේ ඒකේ ආයි milliseconds ගාණක් යනවා. ආයි දෙවෙනි එකට මාරු වෙනවා. ආයි අරකට මාරු වෙනවා. එතකොට එකම object එක එකම resource එක දෙන්න සැරින් සැරේට මේ access කරනවා. දැන් හදන්නේ මේ රිසෝස් එක මෙන්න මේ මෙතඩ් එකට එක්කෙනෙක් ඇක්සස් කළොත් එයාව ඒකට ලොක් කරන්න. ඒ අදාළ වැඩ ටික ඉවර වෙනකන් එයාව ලොක් කරනවා. හරිද? එතකොට දැන් බලන්න මම සින්ක්‍රොනයිස්ඩ් කියලා ගහලා ටයිප් කියන්නේ කෝඩ් කරලා මම ඒක රන් කළොත් වෙන්නේ පළවෙනි thread class එක හෝ දෙවෙනි thread class එක මුලින්ම මෙයාව ඇක්සස් කරන කෙනා පළවෙනි හිතන්න පළවෙනි එක මුලින්ම ඇක්සස් කළොත් මෙයාව යාට ලොක් වෙනවා. මේ මෙතඩ් එක. එතකොට මේ මෙතඩ් එක ආයෙත් ඇක්සස් කරන්න බෑ. මේ මෙතඩ් එක නෙමෙයි මේ ඔබ්ජෙක්ට් එකට අදාළ මෙතඩ් එක. මොකද මෙතනින් මම පාස් කරන්නේ එකම ඔබ්ජෙක්ට් එක. එකම ඔබ්ජෙක්ට් එකේ එකම ඔබ්ජෙක්ට් එක තමයි දෙන්නම කෝල් කරන්නේ මේකේ. ඒතකොට එකම ඔබ්ජෙක්ට් එකට එකම ඔබ්ජෙක්ට් එකේ එකම රිසෝස් එක තමයි දෙන්නම ඇක්සස් කරන්නේ. දැන් මම මෙයාව ලොක් සින්ක්‍රයිස් කළාම දැන් අපි බලමු රන් කළා. දැන් බලන්න. දැන් මෙයාව මේ මෙතඩ් එක ලොක් වෙනවා පළවෙනි thread එකට. එතකොට 5 10 15 20 25 කියන එක යට රන් වෙලා ඒක ඉවර වුණාට පස්සේ තමයි රිලීස් කරන්නේ. එතකොට දෙවෙනි එක්කිනාට ඇක්සස් කරන්න පුළුවන්. දැන් මම මෙහෙම කරනවා. මම මෙතන හදනවා තව ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් 2 කියලා. එතකොට මෙතෙන්ට පාස් කරනවා ඔබ්ජෙක්ට් 2 කියලා. හැබැයි දැන්ටත් තියෙන්නේ අර සින්ක්‍රොනයිස් කියන එක තමයි. දැන් මම මේක රන් කරනවා. දැන් රන් කළොත්
අර විදිහට මුල්ම විදිහට එනවා. මොකද සින්ක්‍රොනයිස් කියන එක තිබ්බට ඔබ්ජෙක්ට් දෙකක්. දැන් මෙයා පළවෙනි ට්‍රෙඩ් එක ගත්තොත් දැන් හිතන්න මුලින්ම යන්නේ පළවෙනි ට්‍රෙඩ් එකට. දැන් මේ තියෙන දේ පළවෙනි ට්‍රෙඩ් එක තමයි මුලින්ම දීලා තියෙන්නේ. පළවෙනි ට්‍රෙඩ් එක ඇක්සස් කරන්නේ ඔබ්ජෙක්ට් පළවෙනි ඔබ්ජෙක්ට් එකේ print table කියන එක. එයාව ලොක් කරලා තියා ගන්නවා. හැබැයි දෙවෙනි එක්කෙනා ඇක්සස් කරන්න හදන්නේ වෙන ඔබ්ජෙක්ට් එකකට. හැබැයි ලොක් කරලා තියෙන පළවෙනි ඔබ්ජෙක්ට් එක එයා ඇක්සස් කරන්න දන්නේ දෙවෙනි ඔබ්ජෙක්ට් එක. ඒතකොට දෙන්නටම ඔබ්ජෙක්ට් දෙක ලොක් වෙනවා. ආයි ඒක අනිත් එක්කෙනා බලපෑමක් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි එතන තියෙන ප්‍රශ්නේ. අපි අනිවාර්යෙන් සින්ක්‍රොනයිස් එක දානවා නම් ඒ රිසෝස් එක ලොක් කරන්න ඕනේ එකම ඔබ්ජෙක්ට් එකට අදාළව. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. දැන් මම මෙතන තව ඔබ්ජෙක්ට් එකක් හැදුවට ඔබ්ජෙක්ට් 2 කියන එක යූස් කරන්න තුව අරකටත් ඔබ්ජෙක්ට් කියන එකම යූස් කරනවා. දැන් බලන්න ආයි අර විදිහටම print වෙනවා. දැන් බලන්න 5 10 15 20 25 අර විදිහට run වෙනවා. ඕක තමයි synchronization වල වෙන්නේ. එතකොට මම අනිත් එක්සැම්පල් එක පෙන්නන්නම් මෙතෙන්ට අදාළව. තව එක්සැම්පල් එක print demo කියලා මම ක්ලාස් එකක් හදනවා. ඒකෙදි කරන්නේ count එක මෙතන print මේ විදිහට අර විදිහටම for එකක් දාගන්නවා. ඊට පස්සේ main class එක මම මෙතන හදා ගන්නවා thread demo කියලා තව thread class එකක්. ඒක thread extend කළා. මෙතනදී මම සාමාන්‍ය විදිහට මම මෙතන මේ run එක ඇතුලේ call කරනවා pd.print_count කියන එක. pd කියන්නේ print demo class එකට අදාළව මගේ print demo කියලා කියන්නේ මේ for loop එක තියෙන එක. ඒකට අදාළ object එක. එතකොට main class එකේදී මගේ call වෙන්නේ main class එකේදී call වෙන්නේ මම thread demo කියන class එකේ මෙයාගෙන් object දෙකක් හදනවා. object දෙකටම pass කරන්නේ එකම මේක. එකම print demo class එකේ object එක. එතකොට මෙයා එකක් මේ එක object එකක් මෙයා අරයාව lock කරගත්තොත් මෙන්න මෙයාව ඊට පස්සේ මෙයාට access කරන්න බෑ ආයෙ ඉවරනකම්. lock කළේ නැත්නම් දෙන්නට access කරන්න පුළුවන්. දැන්ට තියෙන විදියට lock කරලා නැහැ. මම බලන්නම්. run කළා. දැක්කද? ආයෙ බැලුවොත් 5 5 4 4 3 3 2 2 1 1 පිළිවෙලක් නැහැ. දෙකම එකට run වෙලා තියෙන්නේ. මේ 5 4 3 2 1 එතකොට පිළිවෙලක් නැහැ. මේගොල්ලෝ හිතන විදියට රන් වෙනවා. මේ 5 4 3 2 5 1 4 3 පිළිවෙලක් නැහැ. සාමාන්‍ය විදියටම thread එකකට රන් වෙන රන් තියෙනවා. දැන් මම මෙතන කරනවා එකම object එක. මෙයාගේ මම කරනවා synchronize කියන එක use කරලා මම lock කරනවා pd කියන object එකට අදාළව. තේරෙනවද? pd කියන object එකට අදාළව රන් මම lock කළොත් මෙයාව එක සැරයක් මෙයා මේ කෝඩ් එක මට කිව්වා මම කිව්වා කෝඩ් බ්ලොක් එක රන් කරන්න පුළුවන්. හැබැයි ලොක් කරන්න ඕනේ එක ඔබ්ජෙක්ට් එකට අදාළව. pd කියන එකට අදාළව මම pd.print_count කියන මෙතඩ් එක මම ලොක් කරනවා. මේ බ්ලොක් එක මම ලොක් කරනවා. එතකොට මේ බ්ලොක් එකට ඇක්සස් කරන්න පුළුවන්. මෙයාව අනිත් සැරේ කෝල් වෙන්නේ නැහැ. දැන් හිතන්න මම සවුට් එකක් ගහලා හයි කියලා දැම්මොත් මෙන්න මේ කෝඩ් දෙකටම ඇක්සස් කරන්න පුළුවන් මුලින්ම මෙයාව ඇක්සස් කරන එක්කයට විතරයි. දැන් බලමු අපි. දැන් බලන්න මුලින්ම hi කියන එක print වෙනවා. print වෙලා 5 4 3 2 1 දානවා. ඊට පස්සේ තමයි ඊළඟ එක්කෙනා access කරන්නේ hi කියන එක print වෙලා 5 4 3 2 1 කියන විදිහට print වෙනවා. දැන් මේ thread class එකේ මම මෙතන තියෙනවා object දෙකක් හදලා pd1 කියන එක හදලා මෙතනින් මම පාස් කරනවා pd1 කියලා. අතන ලොක් කළාට එතකොට මෙතන ප්‍රශ්න වෙන්නේ මෙතන ලොක් කළොත් 5 4 3 ආයි 5 4 3 පිළිවෙලක් නැතුව රන් වෙනවා. hi කියන එක මෙතන දෙකම එකට print වෙලා තියෙනවා. මොකද ඔතන වෙන්නේ මෙතන ලොක් කරන්නේ මෙයා object දෙකකට අදාළව pd pd1. එතකොට ඒක අර විදිහට ප්‍රශ්නයක් වෙනවා. synchronize කරනවා නම් මතක තියාගන්න අනිවාර්යෙන් අපි ලොක් කරන්න ඕනේ එකම object එකට අදාළව තමයි ලොක් කරන්න ඕනේ.